ආයුබෝවන් දුවේ පුතේ. NVQ 4 පාඨමාලාව හදාරන ඔබලාගේ විෂය නිර්දේශයේ 13 වන පාඩම යටතේ ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍රවල දෝෂ හඳුනා ගැනීම සහ නිවැරදි කිරීම යටතේ තමයි අද පාඩම සකස් වෙලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම ඔබ දැනගත යුතු කොටසක්. මේ පාඩම යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා පළමුවෙන්ම ශීතකරණ යන්ත්‍රවල දෝෂ හඳුනා ගැනීම සහ නිවැරදි කිරීම. ඊට අමතරව වායු සමීකරණ යන්ත්‍රවල දෝෂ හඳුනා ගැනීම සහ නිවැරදි කිරීම. අද පාඩම යටතේ මම කරන්නේ ශීතකරණ යන්ත්‍රවල ඇති විදුලි දෝෂ හඳුනාගෙන ඒවා නිවැරදි කරන්නේ කෙසේද කියන පාඩම. ඉදිරි කොටස් ටික අපි ඉදිරි පාඩම් වලදී කීපයකදී තව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේක මොඩියුල් 13 යටතේ තියෙන පාඩමක්. පළමුවෙන් අපි බලමු ශීතකරණ යන්ත්‍ර වල දෝෂ හඳුනා ගැනීම කියන කොටස. ශීතකරණ යන්ත්‍රවල දෝෂ හඳුනා ගැනීම යටතේ අපිට තියෙනවා ශීතකරණ යන්ත්‍ර වර්ග දෙකක්. සාමාන්‍ය අපගේ නිවෙස්වල බහුල ලෙස භාවිතා කරන ශීතකරණ යන්ත්‍ර තනි දොර ශීතකරණ සහ දොර දෙකේ ශීතකරණ යන්ත්‍රය. එතකොට අපි ඉස්සෙල්ලාම අපි ඔබට ශීතකරණ යන්ත්‍රයක් ලබා දුන්නහොත් ඒකේ තියෙන විදුලි පද්ධතිය වල තියෙන දෝෂ ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ඒ යටතේ ඉස්සෙල්ලාම අපි අපගේ මොකක් හරි යම් කාර්යයක් කරනකොට දෝෂයක් විදුලිය සම්බන්ධ දෝෂයක් නිවැරදි කරන්න යනකොට අපි ඉස්සෙල්ලාම අපගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒගොල්ලෝ දන්නවා විදුලි අනතුරු වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒකින්ද ඒ වගේ විදුලි වැඩ කිරීමේදී ඒවට විශේෂයෙන් භාවිතා කරන ආයුධ භාවිතා කරන්න ඕන. එකක් තමයි විදුලි පරිවාරණය කරන ලද ආයුධ පාවිච්චි කරන්න ඕන. එහෙම නැතුව අපි අනිකුත් සාමාන්‍ය ආයුධ වලින් මේ විදුලි වැඩ කරන්න ගියොත් එහෙම අපිට අනතුරු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි අපි යම්කිසි වැඩක් කරද්දී ඒ වැඩේට අදාළ සම්මතයන් තියෙනවා. විශේෂයෙන්ම විදුලි වැඩ කිරීමේදී විදුලි ඉංජිනේරු සංගමය මගින් සහ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් වලට අනුව ඒ වැඩ කටයුතු කරන්න ඕන. ඒ වගේම අපි කිසියම් ශීතකරණ පද්ධතිය අලුත් වැඩියාවක් කරනවා නම් ඒ සියලුම අලුත් වැඩියාවන් ASHRAE කියන American Society of Heating, Refrigeration and Air Conditioning Engineers ඒ සංගමයේ සම්මතයන් වලට අදාළව කරන්න ඕන. එතකොට අපි මේ මතක තියාගන්න ඕන වැදගත් කරුණු දෙක තමයි ඉස්සෙල්ලාම අපේ ආරක්ෂාව, ඒ වගේම වැඩේ කරගෙන යද්දී ඒ වැඩේ මේ ස්ටෑන්ඩඩ්ස් වලට අනුව අපිට ඕන හැටියට ඒ වැඩේ කළා හරියන්නේ නැහැ. ඒ පිළිගත් සම්මතයන් වලට අදාළව ඒ වැඩේ අවසානයේදී ඒ වැඩ සිදු වෙලා තියෙන්න ඕන. හොඳයි, දැන් අපි බලමු මේ ශීතකරණ යන්ත්‍ර වර්ග දෙකක් අපි ගෙවල් වල වැඩි වශයෙන් භාවිතා කරනවා. තනිදොර ශීතකරණයක් තමයි මෙතන පළවෙනියෙන් දක්වලා තියෙන්නේ. ඒ ශීතකරණයක යන්ත්‍රයක් නිවැරදි ලෙස ක්‍රියාකාරීත්වය වෙන්න නම් ඒකේ උෂ්ණත්වය ඍණ 12 උෂ්ණත්වයට පවතින්න ඕන. කියන්නේ ශීතකරණ යන්ත්‍රයේ ෆ්‍රීසර් කොටසේ උෂ්ණත්වය ඍණ 12 උෂ්ණත්වයට පවතින්න ඕන. ඒ වගේම තමයි දොර දෙකේ ශීතකරණයක් අපි අලුත් වැඩියාවක් කළායින් පස්සේ නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 18 පවතින්න ඕන. එතකොට මේක තමයි ඒ ශීතකරණ වල පවත්වා ගත යුතු උෂ්ණත්වය. මීට අමතරව වෙනත් ශීතකරණ තියෙනවා. ඒවා වෙනත් උෂ්ණත්වවල පවත්වා ගන්න පුළුවන්. දැන් මේ ශීතකරණයක උනත් අපිට උෂ්ණත්ව පාලකය මගින් වෙනත් උෂ්ණත්වවලට සකස් කර ගන්න පුළුවන්. නමුත් නිශ්චයාකාරව සම්මතයන් වලට අනුව අලුත් දෙයක් කළාට පස්සේ තියෙන්න ඕන අවම උෂ්ණත්වය මේ උෂ්ණත්ව දක්වා තියෙන්න ඕන. එතකොට අපි මේ පළමුවෙන්ම බලමු ශීතකරණයක තියෙන විදුලි උපාංග මොනවද කියලා, විදුලි කොටස් මොනවද කියලා. ඉස්සෙල්ලාම අපේ ශීතකරණයක් ගෙනාවම එහි තියෙනවා ඒ ශීතකරණයට විදුලිය සපයන ප්ලග් ටොප් එක හෙවත් විදුලි පේනුව. ඊට පස්සේ
ශීතකරණයේ තියෙනවා ප්‍රධානම කොටස සම්පීඩකය. ඒක තමයි ශීතකරණයක ප්‍රධානම කොටස වන්නේ. ඊට පස්සේ සම්පීඩකයට ආරක්ෂා සපයන ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ටර් එක. සම්පීඩකය මගින් වැඩි ධාරාවක් ලබා ගතහොත් ඒ විදුලිය කපා හරින්න තමයි මේ ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ටර් එක නැමැති කියනවා සිංහලෙන් අධිබැර වහරුව කියලා. අධිබැර වහරුව දාලා තියෙන්නේ සම්පීඩකය වැඩි ධාරාවක් ලබා ගන්න අවස්ථාවක සම්පීඩකයට සපයන විදුලිය කපා හරින්න. ඒ වගේම තමයි මේ ස්ටාර්ටින් රිලේ ආරම්භක පිළියවනය කියලා කියනවා. විදුලි මෝටරයක් ආරම්භයේදී ස්ටාර්ටින් වයින්ඩින් එක සහ රනින් වයින්ඩින් එක. එහෙම නැත්නම් ආරම්භක දංගරය සහ මෝටරේ තියෙන ආරම්භක දංගරය සහ ධාවන දංගරය යන දෙකෙන්ම ධාරාව ලබා ගන්නවා. නමුත් ඒ මොහොතකට පස්සේ මෝටරේ කැරකෙන්න පටන් ගත්තට පස්සේ ස්ටාර්ටින් වයින්ඩින් එක එහෙම නැත්නම් ආරම්භක දංගරය මගින් ලබා ගන්න ධාරාව නවත්තන්න තමයි මේ ස්ටාර්ටින් රිලේ නැමැති කොටසෙන් සිදු කරන්නේ. ඊට පස්සේ දෙනවා මේ තර්මෝස්ටැට් එහෙම නැත්නම් උෂ්ණත්ව පාලකය. උෂ්ණත්ව පාලකය මගින් සිදු කරන්නේ අවශ්‍ය උෂ්ණත්වයට ශීතකරණය පත් වුණාට පස්සේ සම්පීඩක වෙත සපයන විදුලිය නවතා දැමීම තමයි මේ උෂ්ණත්ව පාලකය මගින් සිදු කරන්නේ. ඊට අමතරව තියෙනවා ඩෝ ස්විච් එක. ඩෝ ස්විච් එක මගින් කරන්නේ ශීතකරණය තුල තියෙන බල්බය දොර වහනකොට ඒක නිවා දමන්න කාර්යය තමයි ඩෝ ස්විච් එක මගින් කරන්නේ. එහෙම නැත්නම් ඩෝ ස්විච් එක හරියට ක්‍රියාත්මක වුනේ නැත්නම් බල්බ් එක දිගටම දැල් වෙන්න පුළුවන්. එතකොට ශීතකරණයේ ඇතුළට අපි වැඩිපුර තාපය සැපීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ තාපය ඉවත් කරන්නත් වෙන්නේ අන්තිමට කම්ප්‍රෙසර් එකේ ක්‍රියාකාරීත්වය මගින්. එතකොට කම්ප්‍රෙසර් එකට වැඩි වේලාවක් ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඩෝ ලයිට් එක ඇතුලේ දිගටම දැල් වුණොත්. ඒකින්ද ශීතකරණයේ දොර වැසීමේදී ඇතුලේ දැල් වෙන බල්බය නිවා දමන්න තමයි මේ ඩෝ ස්විච් එක තියෙන්නේ. ඊට පස්සේ මේ ඩෝ ලැම්ප් එක නැත්නම් ඒ බල්බය නිසියාකාරව දැල් වෙනවද කියලා අපි පරීක්ෂා කරලා බලන්න ඕන. දැන් මේ කොටස් ගැන මම වැඩිදුරටත් සාකච්ඡා කරනවා කොහොමද මේ දෝෂ නිවැරදි කරන්නේ සහ දෝෂ හඳුනා ගන්න ආකාරය. දැන් මේකේ දක්වලා තියෙන්නේ ප්ලග් টොප් එකක විදුලි පේනුවක රූපයක්. දැන් තියෙන නීති රීති වලට අනුව අපේ විදුලි ඉංජිනේරු සංගමය මගින් ඉදිරිපත් කරලා තියෙන නීති වලට අනුව රවුන්ඩ් පින් එක තියෙන විදුලි පේනු භාවිතය දැන් තහනම් කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඒ වයින් හොඳ ප්ලග් එකක් සම්බන්ධ කළාට පස්සේ ඒ අතර තියෙන ලූස් කනෙක්ෂන් එකක් කියලා කියන්නේ නියම විදිහට සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ ප්ලග් එකයි බේස් එකයි අතර. ඒක වළක්වන්න තමයි මේ ස්ක්වෙයාර් පින් තියෙන පේනු භාවිතයට නිර්දේශ කරලා තියෙන්නේ. එතකොට මේ අපි දැනගන්න ඕන ප්ලග් එකකට විදුලිය සැපීම සිදු කරන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් වයර් සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක. එතකොට ඒකට සම්මතයන් තියෙනවා. ඒ සම්මතයන් වලට අනුව තමයි අපි මේකෙදි මේ විදුලිය සම්බන්ධ කිරීම කරලා තියෙන්නේ. සෑම වෙලේම ප්ලග් টොප් එකක එහෙම නැත්නම් විදුලි පේනුවක දකුණු පැත්තට මේ රූපේ දක්වලා තියෙන ආකාරයට දුඹුරු වයර් එක එන්න ඕන ප්ලග් එකේ දකුණු පස පින් එකට සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම නිල් පාට වයර් එක නියුට්‍රල් එක හැම වෙලේම ප්ලග් එකේ වම් පැත්තට සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම අර්ත් වයර් එක මේ උඩ පින් එකට සම්බන්ධ වෙන්න ඕන. එතකොට මේක තමයි ප්ලග් එකක් වයරින් කිරීමේදී ප්ලග් එකට වයරයක් සම්බන්ධ කිරීමේදී තියෙන සම්මතයන්. එතකොට මේකේ ෆියුස් එකක් තියෙනවා සමහර ප්ලග් වල. එතකොට අපි මේ ෆියුස් එක නිවැරදිව ඒක හරහා විදුලිය ගමන් කරනවද කියලා පරීක්ෂා කරන්න ඕන. එතකොට ඒක කරන්න අපිට මල්ටිමීටරයක් මගින් අපිට ඒක සිදු කරන්න පුළුවන්. ෆියුස් එක එළියට ගලවලා අරගෙන මල්ටිමීටරය ඕම් ස්කේල් එකට දාලා ඒ මල්ටිමීටරයේ අග්‍ර දෙක ෆියුස් එක දෙපැත්තට තිබ්බහම ඒකේ කටුව ගමන් කරනවා නම් අපි කියනවා ෆියුස් එක හොඳ තත්ත්වයේ පවතිනවා කියලා. එතකොට ඒ විදිහට අපිට පුළුවන් මල්ටිමීටරයක් ආධාරයෙන් ෆියුස් එක පරීක්ෂා කරලා බලන්න. එතකොට අපි
අපිට ඔබ වෙත ලබා දෙන ශීතකරණයක ඉස්සෙල්ලාම පරීක්ෂා කරන්න ඕන ඒකට විදුලිය සැපයීම හරියට සිදු වෙනවද කියලා එක. ඒක තමයි අපි මෙතනදී සිදු කරන්නේ. ඉස්සෙල්ලාම බලන්න අපි ශීතකරණයට නිවැරදි ආකාරයට විදුලිය සැපයීම සිදු වෙනවද කියන එක. සමහරවිට මෙතන ශීතකරණයේ කිසිම දෝෂයක් නැති වෙන්න පුළුවන්. සමහර බොහෝ වෙලාවට මෙතන තියෙන වයර් එකක් ගැලවිලා තිබීම එහෙම නැත්නම් ෆියුස් එකක් පිච්චී තිබීම වගේ හේතු නිසා ශීතකරණයේ වෙත විදුලිය සැපයීම සිදු නොවි එහි ක්‍රියාකාරීත්වයක් නිසි පරිදි සිදු නොවන්න ඉඩ තියෙනවා. දැන් මෙම රූපේ දක්වලා තියෙන්නේ සම්පීඩකයකට අග්‍ර තුන පවතින ආකාරය. සම්පීඩකයකට විදුලිය සැපයීමේදී එහි අග්‍ර තුනක් තියෙනවා. ස්ටාර්ටිං, කොමන්, රනින් කියලා. ස්ටාර්ටිං, කොමන්, රනින්. එතකොට අපි ඒ අග්‍ර තුන ඉස්සෙල්ලාම දැනගන්න ඕන ඒකට විදුලිය සම්බන්ධ කරන්න ඉස්සෙල්ලා. එතකොට මේ විදිහට සම්පීඩකයෙන් එළියට පැමිණ තියෙන අග්‍ර තුන අපි හඳුනා ගන්න ආකාරය තමයි මේ රූපයෙන් දක්වලා තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම මේක අග්‍ර හඳුනා ගැනීම සඳහා අග්‍ර අපි නම් කර ගන්නවා ABC හරි නැත්නම් 1 2 3 හරි කියලා හරි ඒක අපි සලකුණු කරගෙන අපි ඒ අග්‍ර දෙකක් අතර ප්‍රතිරෝධය මල්ටිමීටරයක් ආධාරයෙන් පරීක්ෂා කරනවා. උදාහරණයක් වශයෙන් මෙතන 1 සහ 2 අග්‍රය පරීක්ෂා කළාම ඕම් 3ක් ආවොත් 1 සහ 3 අග්‍රය පරීක්ෂා කිරීමේදී ඕම් 6ක් දැක්වුවොත් සහ 2 සහ 3 අග්‍රය පරීක්ෂා අතර ප්‍රතිරෝධය පරීක්ෂා කිරීමේදී ඕම් 9ක ප්‍රතිරෝධයක් දැක්වුවොත් මේ වැඩිම ප්‍රතිරෝධය මෙතන කියලා තියෙන ඕම් 9යි ඒකට විරුද්ධව තියෙන එක අග්‍රය තමයි කොමන් අග්‍රය වෙන්නේ. කොමන් එක. ඒ කියන්නේ පොදු අග්‍රය වන්නේ ඒක. එතකොට අපි දැන් කොමන් අග්‍රය හොයාගත්තා, පොදු අග්‍රය හොයාගත්තා. ඊට පස්සේ ඒ කොමන් අග්‍රය සමග අඩු ප්‍රතිරෝධයක් පෙන්වන අග්‍රය. ඒ කියන්නේ මේ දෙක අග්‍රය තමයි ස්ටාර්ටිං අග්‍රය වෙන්නේ. එහෙම නැත්නම් ආරම්භක දඟරය පවතින්නේ 1 සහ 2 අග්‍රය අතර. ඒ වගේම 1 සහ 3 අග්‍රය තමයි ධාවන දඟරේ වෙන්නේ. එතකොට අපි එක අග්‍රය කොමන් අග්‍රය, දෙක අග්‍රය ස්ටාර්ටිං අග්‍රය, 3 අංකය යටතේ සඳහන් අග්‍රය වෙන්නේ ධාවන අග්‍රය. ඒ විදිහට අපි මල්ටිමීටරයක් ආධාරයෙන් තමයි මේ හඳුනා ගැනීම සිදු කරන්නේ. එහෙම හඳුනාගත්තට පස්සේ අපි එක අග්‍රයට නියුට්‍රල් වයර් එකත් දෙක අග්‍රයට සජීවී කම්බියේ මගින් එන අග්‍රයත් අපේ සම්බන්ධ කිරීම සිදු කරනවා. එතකොට මේ විදිහට තමයි සම්පීඩකයේ අග්‍ර හඳුනා ගැනීම සිදු කරන්නේ. එතකොට මේ පරීක්ෂාවේදී 1 සහ 2 අග්‍රය අතර විදුලි සම්බන්ධතාවයක් පෙන්වුවේ නැත්නම් අපිට එකෙන් දැනගන්න පුළුවන් මේ ස්ටාර්ටිං අග්‍රය එහෙම නැත්නම් ස්ටාර්ටින් වයින්ඩිම පිච්චිලා කියලා මෝටරේ. සම්පීඩකයේ ස්ටාර්ටින් වයින්ඩිම පිච්චිලා කියලා දැනගන්න පුළුවන් 1 සහ 2 අතර සම්බන්ධතාවයක් පෙන්වුවේ නැත්නම් ඒ කියන්නේ ඕම් අනන්ත ඒකාගයක් පෙන්වනවා නම් සම්බන්ධතාවයක් පෙන්වන්න නැත්නම් අපි දන්නවා මේ අතර ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා කියන්නේ සම්බන්ධතාවයක් නැහැ කියන එක. ඒ කියන්නේ මේ 1 සහ 2 අතර සම්බන්ධතාවයක් නැහැ කියන්නේ ඒ වයින්ඩිම මැදදී පිච්චිලා ගිහිල්ලා. ඒ වගේම තමයි 1 සහ 3 අග්‍රය අතර සම්බන්ධතාවයක් පෙන්වන්න නැත්නම් අපිට කියන්න පුළුවන් ඒ රනින් වයින්ඩිම පිච්චිලා කියලා. ඒ වගේම තමයි සමහර වෙලාවවලදී මේ 1 සහ 2 අග්‍රය අතර පෙන්වන්නෙත් නැහැ 1 සහ 3 අග්‍රය අතර පෙන්වන්නෙත් නැහැ. ඒ වගේ අවස්ථාවක ස්ටාර්ටින් වයින්ඩිම සහ රනින් වයින්ඩිම දෙකම ඒ විදුලි මෝටරේ පිච්චිලා කියලා අපිට තීරණය කරන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී ඒ සම්බන්ධතාවය පෙන්නනවා 1 සහ 2 අතර සම්බන්ධතාවයක් පෙන්නනවා 1 සහ 3 අතර සම්බන්ධතාවයක් පෙන්නනවා. නමුත්
මෝටරයට විදුලිය සපුවාම සම්පීඩකයට විදුලිය සපුවාම සම්පීඩකය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ වෙන්නේ සමහරට සම්පීඩක මෝටරය හිර වෙලා තියෙන්න පුළුවන්. පිස්ටන් සහිත සම්පීඩකයක් නම් ඒ පිස්ටන් හිර වෙලා කාලයක් පාවිච්චි නොකර තිබුණාම එහෙම නැත්නම් ඒක ඇතුළට ජල වාෂ්ප ගිහිල්ලා බොහෝ කාලයක් තිබුණොත් එහෙම ඒක ඇතුලේ මලකඩ සෑදීම නිසා ඒ සම්පීඩකයේ පිස්ටන් එක හිර වෙලා තිබුණොත් ඒ වගේ වෙලාවක මේ වයින්ඩින් එකේ සම්බන්ධතාවය හොඳින් තිබුණාට සම්පීඩකයේ ක්‍රියාකාරීත්වයක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පීඩකයේ ධාවනය වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක අපිට ඒක පරීක්ෂා කරන්න වෙන්නේ මේක ලබා ගන්න ධාරාව ඉතා වැඩි නම් අපිට දැනගන්න පුළුවන් වෙනවා සම්පීඩකය හිර වෙලා තමයි හිරවීම නිසා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියලා. එතකොට ඒ වගේ වෙලාවක අපිට ඒක මල්ටිමීටරයෙන් පරීක්ෂා කරන්න බෑ. අපි සම්පීඩකය ලබා ගන්න ධාරාවම ඉන්න ක්ලිපෝන් මීටරයක් පාවිච්චි කරලා ඒ ක්ලිපෝන් මීටරේ ලබා ගන්න ධාරාව වැඩි නම් ක්ලිපෝන් මීටරය මගින් අපිට බලා ගන්න පුළුවන් ඒක වැඩි ධාරාවක් ලබා ගන්නවා කියලා. ඒකට ඒ සම්පීඩකයේ ලබා ගන්න ධාරාව ඉතා අධික නම් ඒ අවස්ථාවේදී අපි තීරණය කරනවා සම්පීඩකය හිර වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී මේ සම්පීඩකයේ අග්‍රය හා සම්පීඩකයේ හවුසින් එක අතර විදුලි සම්බන්ධතාවයක් වෙන්නනවා. අපි ඒකට කියනවා earth leakage එකක් කියලා. ඒ කියන්නේ සම්පීඩකයේ වයින්ඩින් එකේ කොහේ හරි කොටසක් සම්පීඩකයේ හවුසින් එක. ඒ කියන්නේ බාහිර ලෝහ ආවරණය සමග සම්බන්ධ විදුලිය සම්බන්ධ වීමක් සිදු වෙනවා. ඒ අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපේ නිවසක ට්‍රිප් ස්විච් එකක් තියෙනවා නම් ඒ ට්‍රිප් ස්විච් එක ඔෆ් වීම සිදු වෙනවා. යන අපේ නිවසේ තියෙන ට්‍රිප් ස්විච් එක ඔෆ් වීම සිදු වෙනවා. ඒ වගේ විදුලි දෝෂයක් තියෙනවා නම්. එතකොට ඒ වගේ දෝෂයක් පරීක්ෂා කරන්න අපේ මල්ටිමීටරයක් ආධාරයෙන් සිදු කිරීම ටිකක් අපහසුයි. ඒකට තියෙනවා මෙගා ටෙස්ටරයක් කියලා. ඒ මෙගා ටෙස්ටරයක් භාවිතා කළා තමයි ඒ වගේ විදුලි දෝෂයක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ සාමාන්‍ය මල්ටිමීටරයකින් පෙන්නකොට අඩු ඕම් ස්කේල් එක දාලා චෙක් කළොත් එහෙම ඒ භූගත පොඩි ප්‍රතිරෝධයක් පෙන්නනවා ඕනම වයින්ඩින් එක සහ මේ හවුසින් එක අතර. නමුත් අපි මෙගා ටෙස්ටරයක් භාවිතා කළා තමයි අපිට නිවැරදිව ඒක එම දෝෂය සොයා ගැනීමට පුළුවන් වන්නේ. විදුලි පද්ධතිය ඊළඟට තියෙන්න පුළුවන් දෝෂයක් තමයි මේ ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ටර් එකේ පවතින්න පුළුවන් දෝෂ. ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ටර් එක කියන්නේ අධිබැර වහරුව. සම්පීඩකයේ වැඩි කරන්ට් එකක් ගන්නවා නම් සම්පීඩකයේ ආරක්ෂාව සඳහා තමයි මේ අධිබැර වහරුව යොදලා තියෙන්නේ. එතකොට මේකෙදි මේක ඇතුලේ තියෙනවා ද්විලෝහ පටියක්. ද්විලෝහ පටියක් ප්‍රසාරණය වෙලා ඒකේ ඈත්වීම වගින් තමයි මෙතනදී මේ විදුලි පරිපථය විසන්දීම සිදු වෙන්නේ. එතකොට මේ වගේ එක දෝෂයක් ඇති වුණොත් අපි ඒවා අලුත් වැඩියා කරන්න බෑ. මේ වගේ කොටස් අපිට අලුතෙන්ම මේ කොටස් යොදන්න වෙනවා. මේවා ඇත්තට මිල ගොඩක් මිල ඉතා වැඩි කොටස් නෙමෙයි. ඒකෙන්ද අපි කරන්නේ මේ වගේ දෝෂයක් ඇති වුණොත් හැම වෙලේම අලුතෙන් කොටසක් යදීම තමයි කරන්නේ. එතකොට මේ වගේ කොටසක් වෙළඳ බලයෙන් මිලදී ගැනීමේදී ඒ කම්ප්‍රෙසර් එකේ ධාරිතාවයට හරියන ඕවර්ලෝඩ් එකක් දාන්න ඕන. පොඩි කම්ප්‍රෙසර් එකකට වැඩි ඕවර්ලෝඩ් එකක් දැම්මොත් වැඩි කරන්ට් එකක් ගත්තාම තමයි ඒක ඔෆ් වෙන්නේ. එතකොට කම්ප්‍රෙසර් එකේ ආරක්ෂාව සැලසෙන්නේ නැහැ එකෙන්. එතකොට මේ ඕවර්ලෝඩ් එකක් යොදද්දී ඒ සම්පීඩකයට ගැළපෙන ඕවර්ලෝඩ් එකක්ම යොදන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ වගේ කොටස් අලුත් වැඩියා කරන්නේ හැකියාවක් නැහැ අපිට. හැම වෙලේම අලුතෙන් කොටසක් යොදන්න ඕන. ඊළඟට දෝෂ ඇති වෙන්න පුළුවන් ස්ථානයක් තමයි මේ ස්ටාර්ටින් රිලේ එක කියන කොටස. දැන් මේ ස්ටාර්ටින් රිලේ එකක් මගින් කරන්නේ ආරම්භක අවස්ථාවේදී සම්පීඩකයේ ආරම්භක දඟරයේ වෙත විදුලිය සැපයීම. එතකොට මේ
ස්ටාර්ටින් රිලේ එකක් පද්ධතියට අවශ්‍ය වෙන්නේ සම්පීඩකයේ ආරම්භ වෙන මොහොතේදී පමණයි. සම්පීඩකයේ ආරම්භ වුණාට පස්සේ ස්ටාර්ටින් රිලේ එකෙන් ස්ටාර්ටින් අග්‍රය වෙත යන ධාරාව කපා හරිනවා. එසේ කපා හැරියාම දිගටම සම්පීඩකය ධාවනය වෙන්නේ ධාවන දංගරය මගින් පමණයි. එතකොට මේ ස්ටාර්ටින් රිලේ එකක් පද්ධතියට අවශ්‍ය වෙන්නේ සම්පීඩකයේ ආරම්භ වන මොහොතේ පමණයි. තප්පර කිහිපයක් පමණයි මේකේ ක්‍රියාකාරීත්වය ඒ ශීතකරණයට අවශ්‍ය වන්නේ. එතකොට මේ වගේ එකක් දෝෂයක් ආවත් අපි ඒක හැම වෙලේම අලුත් කොටසක් යොදනවා. අපි ඒක අලුත් වැඩියා කිරීමක් කරන්න අපිට අපේ කර්මාන්තශාලාවක අලුත් වැඩියා කිරීමක් සිදු කරන්නේ හැම වෙලේම අලුත් කොටසක් යොදනවා. පද්ධතියේ මේ උෂ්ණත්ව පාලකය ඉතාමත්ම වැදගත් කොටසක්. එතකොට පද්ධතියේ උෂ්ණත්ව පාලකය මගින් කරන්නේ ඒ අවශ්‍ය උෂ්ණත්වයට ශීතකරණය පත් වුණාට පස්සේ ශීතකරණය තුළ අවශ්‍ය උෂ්ණත්වයට පත් වුණාට පස්සේ සම්පීඩකය නවත්තලා දාන එක තමයි මේකෙන් කරන්නේ. එහෙම නැත්නම් සම්පීඩකයේ දිගටම ධාවනය වුණොත් අපිට විදුලිය විශාල වශයෙන් වැය වෙනවා. ඒ වගේම සම්පීඩකයටත් දෝෂ ඇති වෙන්න පුළුවන් අධික ලෙස රත් වීම මගින්. එහෙම නැත්නම් සම්පීඩකයේ වෙත ශීතකාරක ද්‍රව ශීතකාරක ගලා එන්න පුළුවන් මේක ක්‍රියාකාරීත්වය හරියට තිබුණ නැත්නම්. ඒ වගේ දෝෂ ඇති වෙනවා. ඒක හින්දා තමයි සිසිල් නියම උෂ්ණත්වයට ශීතකරණය සිසිල් වුණාට පස්සේ උෂ්ණත්ව පාලකය මගින් සම්පීඩකයේ වෙත විදුලිය සැපයීම විසන්ධි කරලා සම්පීඩකය නවතා දැමීම සිදු කරනවා. එතකොට මේකෙදිත් මේ නියම පරාසයේ තියෙන උෂ්ණත්ව පාලකයක් යෙදීම වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි තනිදොර ශීතකරණයකට උෂ්ණත්ව පාලකයක් යොදනවා නම් ඒ ඍණ 12 දී ඕෆ් වෙන උෂ්ණත්ව පාලකයක් යොදන්න ඕන. ඒ වගේම අධිශීතකරණයකට යොදනවා නම් ඒ ඍණ 18 සෙන්ටිග්‍රේඩ් ඍණ 18 දී ඕෆ් වෙන විදිහට ඒ උෂ්ණත්ව පාලකයක් යොදන්න ඕන. ඊට වඩා වැඩි පරාසයක උෂ්ණත්ව පාලකයක් යෙදීම මගින් සමහර විට ඒ විසන්ධි වීම එහෙම නැත්නම් ඕෆ් වෙන එක සිදු නොවි තියෙන්න පුළුවන්. ඒතර මේ උෂ්ණත්ව පාලකයක් අපි නිවැරදිව ක්‍රියාත්මක කරනවද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් අපිට ඒත් මල්ටිමීටරයක් භාවිතා කිරීම මගින්. ඒතර මේ උෂ්ණත්ව පාලකයක් කියන්නේ මේකේ අග්‍ර දෙකයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් අග්‍ර දෙකයි තියෙන්නේ. ඒ අග්‍ර දෙකට මල්ටිමීටරය තියලා මේකේ නොබ් එක කැරකෙව්වහම අපිට ඒකේ ඕන් ඕෆ් වීම චෙක් කරගත්ත හැකි. ඊට අමතරව මේක කූල් වෙනකොට ඕෆ් වෙනවද කියලා බලන්න ඕන අවශ්‍ය නම් අපි මේකේ සංවේදී බල්බය ජල බඳුනක දාලා අධිශීතකරණයක ඇතුලේ දාලා පැය කිහිපයක් තිබ්බට පස්සේ ජල බඳුන අයිස් බවට පත් වුණාට පස්සේ අපි මේකේ අග්‍ර දෙක අතර පරීක්ෂා කළාම ඒ දෙක අතර ප්‍රතිරෝධය අනන්තයක් වෙන්නනවා නම් අපිට කියන්න පුළුවන් මේක කූල් වීම නිසා තමයි මේකේ විසන්ධි වීම සිදු වෙලා තියෙන්නේ කියලා. ඒකට ඒ ආකාරයට ජල බඳුනක් තුල මේක ගිල්ලලා අයිස් වෙන්න තියලා පරීක්ෂා කළා තමයි අපිට ඒ නියම උෂ්ණත්වයේදී ඕෆ් වීම සිදු වෙනවද කියලා පරීක්ෂා කිරීම සිදු කරන්න පුළුවන් වන්නේ. ඊළඟට මේක දක්වලා තියෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඩෝස් ස්විච් එක. ඩෝස් ස්විච් එක මගින් සිදු කරන්නේ අපේ ශීතකරණය දොර වහනකොට ඇතුලේ දැල් වෙන බල්බය ඔෆ් කිරීම. එතකොට මේකත් හරියට ඒ ක්‍රියාවලිය හරියට සිද්ධ වුණ නැත්නම් ශීතකරණයේ උෂ්ණත්වය මේ බල්බ් එකේ ගන්න වොට් ගාන අනුව ඇතුළත තාපය ප්‍රමාණයක් නිපද වෙනවා. ඒ තාපයත් ඉවත් කරන්න වෙන්නේ කම්ප්‍රෙසර් එක මගින් කාර්යයක් සිදු කරලා. එතකොට වැඩි වේලාවක් සම්පීඩකය ධාවනය කරන්න වෙනවා ඒ ඩෝස් ස්විච් එක නිවැරදිව ක්‍රියා කළේ නැත්තම්. එතකොට ඒකත් අපිට පුළුවන් මල්ටිමීටරයක් මගින් ඒ අග්‍ර දෙක අතරට මල්ටිමීටරයක් තියලා ඩෝස් ස්විච් එක ඔබලා ඒකේ නිසියාකාරව ඕෆ් වෙනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. මේ රූප සටහනේ දක්වලා තියෙන ආකාරයට මල්ටිමීටරයක් භාවිත කිරීම වගේ. මේ රූපේ දක්වලා තියෙන්නේ ශීතකරණයක සාමාන්‍යයෙන් භාවිත වෙන බල්බ් එකක රූපයක්. අපි ශීතකරණවල මේ වගේ ස්ක්‍රූ ටයිප් බල්බ් තමයි භාවිත කරන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ බල්බ් එක
වොට් එක වොට් 15 20 අතර ප්‍රමාණයේ බල්බයක් තමයි භාවිතා කරන්නේ. ඒතර මේ ස්ක්‍රූ බල්බ් භාවිතා කරන්නේ අර ලූස් කනෙක්ෂන් එක අඩු කරන්න තමයි මේ වගේ ස්ක්‍රූ ටයිප් බල්බයක් භාවිතා කරලා තියෙන්නේ. එතකොට අපි දැන් මේ කතා කරපු කොටස් ඇතුළත් විදුලි පරිපථය තමයි මේ රූපේ දක්වලා තියෙන්නේ. මෙතනින් දක්වලා තියෙනවා මේ ස්ටාර්ටින් රිලේ එක හරහා සම්පීඩකයට විදුලි සැපයීම. මෙතනින් ධාවන දංගරයට විදුලි සැපයීම. ඒ වගේම මේ සජීවී වයර් එක ලයින් එක හරහා තමයි තර්මෝස්ටැට් ස්විච් එකට විදුලි තර්මෝස්ටැට් එක ස්විච් එක හරහා ඕවර්ලෝඩ් එක හරහා තමයි සම්පීඩකයේ කොමන් එකට කොමන් අග්‍රයට විදුලි සැපීම සිදු කරලා තියෙන්නේ. එතකොට අපේ ගෙදර භාවිතා කරන සරල ශීතකරණයක තනිදොර ශීතකරණයක විදුලි පරිපථය තමයි මේ රූපයෙන් දක්වලා තියෙන්නේ. මේකේ මේ රතු පාටින් දක්වලා තියෙන්නේ සජීවී වයර් එක එහෙම නැත්නම් ලයින් එක. නිල් පාටින් දක්වලා තියෙනවා නියුට්‍රල් එක. ඒ වගේම මේ කොළ පාටින් දක්වලා තියෙනවා අර්ත් වයර් එක. අර්ත් වයර් එක මෙතන භූගත කිරීම පෙන්වලා තියෙනවා. මේ වයර් එක සම්පීඩකයේ ළඟදිත් නැවත භූගත කිරීම සිදු කරලා තියෙනවා. දැන් අපි බලමු දොර දෙකේ ශීතකරණයක ක්‍රියාකාරීත්වය. දැන් තනිදොර ශීතකරණයකට වඩා දොර දෙකේ ශීතකරණයක විශේෂත්වයක් තියෙනවා. ඒකේ අර ඉස්සෙල්ලා අපි කතා කරපු කොටස් වලට අමතරව තව කොටස් කීපයක් ඇතුළත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ දොර දෙකේ ශීතකරණේ ඇතුළත් කරලා තියෙනවා හිම දිය කර හැරීමේ පද්ධතියක්. හිම දිය කර හැරීම කියන්නේ ශීතකරණයක වාෂ්පීකාරකයේ මත අයිස් තැන්පත් වීම සිදු වෙනවා. ඒකට හේතුව තමයි අයිස් තැන්පත් වෙනවා කියන්නේ අපි ඒක ඇතුලේ දාන ජලය අයිස් බවට පත් වීම නෙවෙයි. මේ පරිසරයේ තියෙන වාතය ශීතකරණයේ දොර අරිනකොට ඇතුළට ගියාම ඒ වාතයේ තියෙන ජල වාෂ්ප ශීතකරණයේ වාෂ්පීකාරකයේ මත ජලය බවට තැන්පත් වෙනවා. ඒ ජලය අයිස් බවට තැන්පත් වෙලා ඝන අයිස් කුට්ටියක් සෑදීම සිද්ධ වෙනවා. එසේ අයිස් කුට්ටිය සෑදීම මගින් වාෂ්පීකාරකයේ මත වාෂ්පීකාරකයට උරා ගන්නා තාපය උරා ගැනීමට බාධාවක් ඇති වෙනවා. ඒක හින්දා අයිස් බැඳීම අපිට අවශ්‍යයක්. ශීතකරණයක වාෂ්පීකාරකයේ මත අයිස් බැඳීම අපිට අවශ්‍යයක් වෙන්නේ. එහෙම ඝන අයිස් තට්ටුවක් බැඳෙනවා කියන්නේ ඒ තාපයේ උරා ගැනීමේ හැකියාව එන්න අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක අපි කරන්න ඕන ඒ බැඳෙන අයිස් දිය කරලා යවන්න ඕන. එතකොට මේ අයිස් දිය කරලා යවන ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඒ අයිස් බැඳලා බව අපි දැක්කට පස්සේ අපිට පුළුවන් ශීතකරණය ඕෆ් කරලා දොර ඇරලා ස්වභාවිකව ඒක අයිස් ටික දිය වෙලා යෑමට සලස්වන්න. එතකොට ඒකට අපි කියනවා ඕෆ් සයිකල් ඩිෆ්‍රොස්ට් කරනවා කියලා. ඕෆ් සයිකල් එක ඕෆ් කරලා තියලා අපිට ඒ හිම දිය කරලා හැරීමේ ක්‍රමය අපි සිදු කරනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් විදුලිය මගින් අයිස් දිය කරලා හැරීමේ පද්ධතියකට කියනවා අපි ඉලෙක්ට්‍රිකල් ඩිෆ්‍රොස්ටිං සිස්ටම් එක කියලා. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා hot gas bypass system. දැන් අද අපි මේ පාඩමේදී කරන්නේ මේ ඉලෙක්ට්‍රිකල් හීටරයක් භාවිතා කරලා ඒ වාෂ්පීකාරකයේ මත බැඳෙන අයිස් දිය කරලා හැරීමේ ක්‍රමය තමයි මේ මම අද මේ පාඩමේදී බලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර අපි ඉස්සෙල්ලා තනිදොර ශීතකරණය ඉගෙන ගත්ත කොටස් වලට අමතරව මේ දොර දෙකේ ශීතකරණයක මේ තව කොටස් 4ක් වැඩිපුර ඇතුළත් වෙනවා. ඩිෆ්‍රොස්ටිං ටයිමර් එක, ඒ කියන්නේ ඒ හිම දිය කර හැරීමේ ක්‍රියාකාරීත්වය සඳහා භාවිත වන ටයිමරය, එහෙම නැත්නම් කාලමානය. දෙවෙනි එක ඩිෆ්‍රොස්ටිං හීටරය, කියන්නේ හිම දිය කර හැරීමේ තාපන දංගරය. ඊට පස්සේ ඩිෆ්‍රොස්ටිං
ටර්මිනේෂන් ස්විච් එක. ඒ කියන්නේ දැන් හිම දිය කර හැරීමෙන් පස්සේ තාපන දංගරය ඔෆ් කිරීම සිදුවන්නේ මේ ඩීෆ්‍රොස්ටිං ටර්මිනේෂන් ස්විච් කියන ඒ කොටස මගින් තමයි ඒ හීටර් ඔෆ් කිරීම සිදු කරන්නේ. ඊට අමතරව මේකේ තර්මල් ෆියුස් එකක් තියෙනවා. ඒකෙදි කරන්නේ ශීතකරණය තුළ තාපන දංගරය වැඩි වේලාවක් ක්‍රියාත්මක වුණොත් ඇතුලේ උෂ්ණත්වය ඉහළ යාම සිදු වෙනවා. ඒ වගේ වෙලාවක තාපන දංගරයේ ක්‍රියාකාරීත්වය නවත්තන්න තමයි මේ ෆියුස් එකෙන් සිදු කරන්නේ. එතකොට මේ කොටස් හතර අපි ආපහු එකිනෙක බලමු. මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන දක්වලා තියෙනවා ඇයි අපි මේ ඩීෆ්‍රොස්ටිං කිරීම සිදු කරන්නේ. එතකොට ඒක සිදු කරන්නේ වාෂ්පීකාරකය මගින් තාපය උරා ගැනීමේ හැකියාව එහෙම නැත්නම් කාර්යක්ෂමතාවය වැඩි කරගන්න තමයි අපි හිම දිය කිරීම සිදු කරන්නේ. එතකොට මෙතඩ් ඩීෆ්‍රොස්ට් කරන මෙතඩ් තුන තමයි මේ දක්වලා තියෙන්නේ. ඔෆ් සයිකල් ඩීෆ්‍රොස්ට් ක්‍රමය, ඉලෙක්ට්‍රිකල් ඩීෆ්‍රොස්ටිං ක්‍රමය, හොට් ගෑස් බයිපාස් මෙතඩ් එක. එතකොට මෙතන ක්‍රම තුනක් දක්වලා තියෙනවා. එතකොට සමහර ශීතකරණවල තනිදොර ශීතකරණය වගේ මේ ඔෆ් සයිකල් ඩීෆ්‍රොස්ටිං ක්‍රමය තමයි ගොඩක් වෙලාවට සිදු කරන්නේ. අර බටන් එකක් තර්මෝස්ටැට් එකට සම්බන්ධ බටන් එකක් ප්‍රෙස් කරලත් කරන්නේ මේ ඔෆ් සයිකල් ඩීෆ්‍රොස්ටිං ක්‍රමය තමයි. සමහරට ඔබලාගේ නිවස් වල තියෙන්න පුළුවන් තර්මෝස්ටැට් එකට සම්බන්ධ පුෂ් බටන් එකක් තියෙන ස්විච් එකක්. එතකොට ඒ තර්මෝස්ටැට් එකේ ඒ පුෂ් බටන් එක එබුවාම ඒ සම්පීඩකයේ ක්‍රියාකාරීත්වය නවතිනවා. නැවතිලා ඒ වාෂ්පීකාරකයේ මත බැඳිලා තියෙන අයිස් ටික දිය වෙනවා. ඒ අයිස් ටික දිය වෙලා ගියාට පස්සේ තමයි නැවත ඒ ස්විච් එක නැවත ඔන් වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක තමයි මේ ඔෆ් සයිකල් ඩීෆ්‍රොස්ට් කිරීම කියලා හඳුන්වන්නේ. එතකොට අද අපි කතා කරන්නේ මේ ඉලෙක්ට්‍රිකල් ඩීෆ්‍රොස්ටිං ක්‍රමය. ඒකෙදි අර ඉස්සෙල්ලා මම කිව්ව කොටස් හතරක් අමතර කොටස් හතරක් මේකට ඇතුළත් වෙනවා. ඒ කොටස් හතර භාවිතා කරලා ස්වයංක්‍රීයව සිදුවන ක්‍රමයක් තමයි මේ ඉලෙක්ට්‍රිකල් ඩීෆ්‍රොස්ටිං. ඒකදී අපිට ඒ කියන්නේ ශීතකරණය භාවිතා කරන පුද්ගලයාට කිසියම් කාර්යයක් කරන්න නැහැ. ඒක ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. වාෂ්පීකාරකයේ මත අයිස් තැන්පත් වීම සිදු වුණොත් ඒක ස්වයංක්‍රීයව සිදු වෙලා වාෂ්පීකාරකයේ මත තියෙන අයිස් ටික දිය වෙලා යනවා. ඒතකොට සමහරවිට මේක දවසකට සැරයක් වෙන්න පුළුවන් මේ ඩීෆ්‍රොස්ට් වීම සිදු වෙන්නේ. නැත්නම් දවස් දෙක තුනකට සැරයක් වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඒ වාෂ්පීකාරකයේ මත බැඳෙන අයිස් ප්‍රමාණය අනුව තමයි කොච්චර වෙලාවකට සැරයක්ද මේක හිම දිය කර හැරීම සිදු වෙන්නේ කියන ඒක තීරණය කරන්නේ. තර දැන් අපේ ශීතකරණයක දොර දෙකේ ශීතකරණයක එන වාෂ්පීකාරකයේ මේ වගේ ෆින් ටියුබ් ඉවපරේටර්ස් තමයි තියෙන්නේ. ෆින් සහ ටියුබ් වලින් හදපු ඉවපරේටර්. දැන් මේ පළවෙනි රූපයෙන් පෙන්ලා තියෙන්නේ අයිස් බැඳී නැමැති අවස්ථාවක්. ෆින්ස් අතර ඒ ෆින් අතර අයිස් බැඳිලා නැහැ මේකෙදි. ෆින් හරහා හොඳින් වාතය ගමන් කිරීම සිදු වෙනවා. මේකේ වාෂ්පීකාරකයට පිටිවසින් යොදා තියෙන පංකාව මගින් මේකේ හරහා හොඳින් වාතය ගමන් කිරීම සිදු වෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි රූපයෙන් පෙන්ලා තියෙන්නේ සුළු වශයෙන් අයිස් බැඳෙන අවස්ථාවක්. ෆින් අතර සුළු වශයෙන් අයිස් බැඳලා තියෙනවා. නමුත් මේක හරහා තවම වාතය හොඳින් ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ වාෂ්පීකාරකයට හොඳින් තාපය උරා ගැනීම සිද්ධ වෙනවා මේ වගේ අවස්ථාවේදී වුණත්. ඊට පස්සේ තවදුරටත් අයිස් බැඳීමේදී මේ තුන්වෙනි රූපයේ දක්වලා තියෙන පරිදි අර ෆින් අතර සුළු වශයෙන් අවහිර වීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ වුණත් තවමත් ඒ අතරින් වාතය ගමන් කිරීමට ඉඩ තියෙනවා. ඒ හින්දා ඒ තාපය තවදුරටත් උරා ගැනීම සිද්ධ වෙනවා. දැන් හතරවෙනි රූපයේ තියෙන්නේ
අධික ලෙස අයිස් බැඳිච්ච අවස්ථාවක් ඔය වගේ අවස්ථාවකට පත් වෙනකොට ඔය වාෂ්පීකාරකය හරහා වාතය ගමන් කිරීම අවහිර වෙනවා. දැන් තව දුරටත් මේ දිගටම සිද්ධ වුණොත් මේක තනිකර අයිස් කැටයක් බවට පත් වෙලා සම්පූර්ණයෙන්ම මේක හරහා වාතය ගමන් කිරීම නැති වෙලා යනවා. එතකොට ඒ වගේ වෙලාවක ශීතකරණයේ ක්‍රියාකාරීත්වය කියන්නේ සිසිල් වීම සිදු නොවීම යන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අයිස් කැටයේ වාෂ්පීකාරයෙන් මත තනිකර අයිස් කැටයක් බවට පත් වුණාට පස්සේ ඒක හරහා වාතය ගමන් කිරීම සිදු වෙන්නේ නැහැ. එතකොට ඒකේ තාපය උරා ගැනීම සිදුවීම නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. සම්පීඩකයේ ක්‍රියාත්මක වීම දිගටම සිද්ධ වෙනවා. නමුත් ශීතකරණයේ පහළ කොටස සිසිල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉහළ කොටසත් නිසි පරිදි සිසිල් වීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ වගේ අවස්ථාවක තමයි අපි ඒ වාෂ්පීකාරකයේ මත තියෙන අයිස් දිය කර හැරීම සිදු කරන්නේ. මේ වගේ මොහොතකට වාෂ්පීකාරකයේ පත් වෙනකොට තමයි අපි ඒ ඩීෆ්‍රොස්ටිං ක්‍රියාකාරීත්වය ස්වයංක්‍රීයව සිදුවීම සිදු වෙන්නේ. දැන් මෙතන මම පෙන්ලා තියෙන්නේ මේ හොඳ තත්ත්වයේ අයිස් බැඳිලා නැති අවස්ථාවක වාෂ්පීකාරකයක් තියෙන ආකාරය. එතකොට මේ මෙතන තියෙන පංකාව, මේ පංකාව මගින් තමයි මේ ශීතකරණය ඇතුලේ වාතය චලනය කිරීම සිදු කරන්නේ. මේ ඉවපොරේටර් කොයිල් එක හරහා වාතය චලනය වීම සිදු කරනවා. එතකොට මේ ෆින්ස් අතර අයිස් බැඳෙනකොට ඒ වාතය ගමන් කිරීම සිදු නොවීම මගින් මේකේ තාපය උරා ගැනීම හැකියාව නැති වෙනවා. දැන් ඔබට මේ රූපයේ සමහරට පේනවා ඇති මේ ඉවපොරේටර් කොයිල් එක මත හීටරයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ හීටරයට සම්බන්ධ වෙන විදුලිය සපයන වයර් එක තමයි මෙතනින් මේ දක්වලා තියෙන්නේ. එතකොට මේ හීටරය ඉවපොරේටරයට පිටින් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. හීටරය පිලිස්සුන අවස්ථාව එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වයේ නොවන අවස්ථාවක අපිට පුළුවන් මේ වාෂ්පීකාරකයෙන් ඒක ගලවලා අරගෙන අලුත් හීටරයක් මේකට සම්බන්ධ කරන්න. එතකොට මේ ඉවපොරේටර් එක මත හීටරයකුත් සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ හීටරේ මගින් තමයි ඒ ඉවපොරේටරේ මත තැන්පත් වෙන අයිස් දිය කර හැරීම සඳහා තාපය සපයන්නේ. එතකොට මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ ස්වයංක්‍රීයව සිදුවන්නේ. එතකොට මේකේ ටයිමරයක් මගින් තමයි මේ ක්‍රියාකාරීත්වය සිදු කරන්නේ. ටයිමරයක් කියන්නේ කාලමානයක්. එතකොට මේ වගේ සරල කාලමාන ටයිමරයක් තමයි අපි ඒකෙදි භාවිතා කරන්නේ. මේකට අපි කියනවා මෙකැනිකල් ටයිමරයක් කියලා. යාන්ත්‍රිකව තමයි මේක ඇතුලේ තියෙන ඒ කන්ටැක්ට් වීම විදුලි සම්බන්ධ වීම සිදුවන්නේ යාන්ත්‍රික. කියන්නේ මේ විදුලි මෝටරයේ ක්‍රියාත්මක වෙලා යාන්ත්‍රිකව ගියර්ස් පද්ධතියක් මගින් තමයි මේකේ ඒ සම්බන්ධ වීම සහ විසන්ධ වීම සිදු කරන්නේ. දැන් මේකේ මේ අග්‍ර තුනක් තියෙනවා ටයිමර් එකේ. මේ අග්‍රය මේ වෙනම තියෙන අග්‍රය තමයි ඒකේ උදාසීන අග්‍රය. එහෙම නැත්නම් නියුට්‍රල් එක සම්බන්ධ කිරීම කරන්නේ එතනට. මේ පින් මෙතන මේ රූපේ ගත්තොත් එහෙම වෙනම දක්වලා තියෙන අග්‍රය තමයි නියුට්‍රල් එක සම්බන්ධ වෙන අග්‍රය. එතකොට ඊට අමතරව තව පින් තුනක් තියෙනවා. එතකොට අපි විදුලිය සැපයීම සිදු කරන්නේ අර මැද පින් එකට. එතකොට විදුලිය පිටතට ගැනීම සම්පීඩකයට විදුලිය පිටතට ගැනීම සිදු කරන්නේ අනිත් අග්‍රය මගින්. හීටරේ වෙත විදුලිය සැපයීම සිදු කරන්නේ මේ පැත්තේ තියෙන අනිත් අග්‍රය මගින්. එතකොට විදුලිය සැපයීම ඒ පින් තුනෙන් මැද පින් එකට විදුලිය සැපයීම සිදු කරනවා. එක පින් එකකින් සම්පීඩකයේ වෙතත් අනිත් පින් එකෙන් හීටරේ වෙතත් විදුලිය සැපයීම සිදු වෙනවා. එතකොට මේ සම්පීඩකයක් මේ ඩීෆ්‍රොස්ටිං ටයිමරය ක්‍රියාත්මක වීමේදී ඒකට අපි විදුලිය සැපයුවාම සාමාන්‍යයෙන් පැය 8ක් විතර මේ ටයිමරය මගින් සම්පීඩකයට විදුලිය සැපයීම සිදු කරනවා. මිනිත්තු 20ක පමණ කාලයක් හීටරේ වෙත විදුලිය සැපයීම සිදු වෙනවා. පැය 8ක් විතර සම්පීඩකයේ වෙතත් මිනිත්තු 20ක පමණ කාලයක් හීටරේ වෙතත් විදුලිය සැපයීම සිදු වෙනවා.
ඒ කියන්නේ සෑම පැය 8ක් ගියාට පස්සෙම මේ ටයිමරේ ඇති ස්විච් එක හීටරේ අග්‍රය වෙත සම්බන්ධ වීම සිද්ධ වෙනවා. නමුත් හීටරේ අග්‍රය වෙත මේක සම්බන්ධ වුණා කියලා වාෂ්පීකාරකය මත අයිස් නැති අවස්ථාවකදී හීටරේ වෙත විදුලිය සැපීම සිදුවන්නේ නැහැ. ඒක පාලනය කරන්න තමයි ඊළඟට එන අර ඩීෆ්‍රොස්ටිං ටර්මිනේෂන් ස්විච් කියන එක තියෙන්නේ. එතකොට අයිස් නොමැති අවස්ථාවක හීටර් අවස්ථාවට වැටුණා කියලා අයිස් දෙවීමක් සිදු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තාපන දඟරයට විදුලි සැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉවපරේටරය මත අයිස් බැඳිලා හොඳින් අයිස් බැඳීමක් සිදු වෙලා තිබුණොත් පමණයි තාපන දඟරේ ඕන් වෙන්නේ. එහෙම නැතුව පැය 8න් 8ට ඩීෆ්‍රොස්ටිං වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ ටයිමර් එක හීටර් අවස්ථාවට වැටුණා කියලා. ඉවපරේටරය මත අයිස් තිබුණොත් පමණයි තාපන දඟරය ඔන් වීම සිද්ධ වෙන්නේ. එතකොට මේක තමයි මේ ඩීෆ්‍රොස්ටිං ටර්මිනේෂන් ස්විච් එක. එතකොට මේකෙන් කාර්යයන් දෙකක් සිදු වෙනවා අත් වශයෙන්ම. එකක් තමයි වාෂ්පීකාරකයේ මත අයිස් තියනවාද කියලා තීරණය කරන්නේ. අයිස් බැඳිලාද කියලා තීරණය කරන්නේත් මේ ස්විච් එක. ඒ වගේම තමයි හීටරේ වැඩි වෙලාවක් ක්‍රියාත්මක වුණොත් ඒ වගේ අවස්ථාවක හීටරේ වෙත යන විදුලිය කපා හැරීම සිදු කරන්නේත් මේ ස්විච් එක මගින්. එතකොට මේකෙන් තමයි ඩීෆ්‍රොස්ටිං එක ඕනෑමට වඩා වැඩි වෙලාවක් කියන්නේ මිනිත්තු 20කට වඩා වැඩි වෙලාවක් ටයිමරය ක්‍රියාත්මක වුණොත් එහෙම වෙන්න විදියක් නැහැ. නමුත් පද්ධති මොකක් හරි දෝෂයක් හින්දා ටයිමරේ හිරවීමක් වගේ ඒ වගේ දෝෂයක් ඇති වුණොත් ඒ වගේ අවස්ථාවක වැඩි දෙවනුව වැඩිපුර ආරක්ෂාවක් සිදු වෙන්න තමයි මේ ටර්මිනේෂන් ස්විච් එක යොදලා තියෙන්නේ. එතකොට කොයි වෙලාවකවත් සීතකරණය ඇතුලේ අනවශ්‍ය විදිහට රත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ ඩීෆ්‍රොස්ටිං ටර්මිනේෂන් ස්විච් එක තියෙන නිසා. දැන් මෙතන දක්වලා තියෙන්නේ ඩීෆ්‍රොස්ටිං ටර්මිනේෂන් ස්විච් එකයි අර තර්මල් ෆියුස් එකයි එකට දාලා මේ වගේ පැකට් එකක් ඇතුලේ තමයි ඒක අපිට වෙළඳපොලේ මිලදී ගන්න තියෙන්නේ. ඒ කොටස් දෙකක් ඇතුළත් මේ පැකට් එකේ. එතකොට ඒ තර්මල් ෆියුස් එක කියන්නේ අර යම්කිසි හේතුවක් හින්දා වැඩි වෙලාවක් හීටර් ඔන් වෙලා තිබුණොත් තුන්වෙනියටත් ආරක්ෂාවක් සිද්ධ වෙන්න තමයි මේ ෆියුස් එක දාලා තියෙන්නේ. මේකෙදි වෙන්නේ ෆියුස් එක උණු වෙලා යනවා. මේක අර ෆියුස් එක පිච්චෙන විදුලි අපේ විදුලි පද්ධතියට දාන ෆියුස් එකක් නෙමෙයි මේක. මේක මේ උණු වෙලා යන ෆියුස් එකක්. මේවා එක එක රේටිං තියෙනවා. රේටිං කියන්නේ මේක සෙන්ටිග්‍රේඩ් අංශක 72කට වඩා වැඩි උෂ්ණත්වයකට ඉවපරේටරේ රත් වුණොත් මේ ෆියුස් එක උණු වෙලා ගිහිල්ලා ඒකට වෙත යන විදුලිය කපා හරිනවා. ඒතර ඒ වගේ අවස්ථාවකදී මේ ෆියුස් එක නැවත අලුතෙන් යොදන්න ඕන ඒ පද්ධතිය නිවැරදි කිරීමක් සිදු කරන්න නම්. ඒතර මේක කරන්ට් එකට නෙමෙයි ඕෆ් වෙන්නේ. ඒක ඇතුලේ උෂ්ණත්වය ඉහළ ගියොත් තමයි මේ ෆියුස් එක උණු වෙලා යන්නේ. දැන් මේ වගේ ෆියුස් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් රයිස් කුකර් වගේ ඒ වගේ උපකරණ වලත් මේ ෆියුස් මේ වගේ තර්මල් ෆියුස් එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ අනවශ්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ ගියොත් ඒ යන ධාරාව කපා හරින්න තමයි මේ තර්මල් ෆියුස් එකක් යොදන්නේ. එතකොට ඒ සියලු කොටස් ඇතුළත් කළා තියෙන විදුලි රූපසරණක් තමයි මේ රූපසරණයෙන් දක්වලා තියෙන්නේ. අර අපි අන්තිමට කතා කරපු තර්මල් ෆියුස් එක හරහා තමයි මේ හීටරේට විදුලිය සැපයීම සිද්ධ වෙන්නේ. එතකොට මේ තර්මල් ෆියුස් එක පිච්චුනොත් හීටර් වලට තර්මල් ෆියුස් එක හරහා තමයි මෙතනට විදුලිය සැපයන්නේ. එතකොට ඒ හීටරේ ඔෆ් වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙතන අර ඉවපරේටර් ෆෑන් එක පෙන්නලා තියෙනවා. ඒ ෆෑන් එකේ ක්‍රියාකාරීත්වය නවතිනවා මෙතන හීටර් අවස්ථාවට වැටුනහම. එතකොට මෙතන මේ හීටරය දැන් තියෙන්නේ 4 අවස්ථාවට සම්බන්ධ වෙලා. ඒ කියන්නේ ස්විච් එක උඩ තියෙන්නේ මේක හීටර් අවස්ථාවට වැටෙනවා කියන්නේ මේක පල්ලෙහාට වැටෙනවා. එතකොට සෑම පැය 8ක් යනකොටම සෑම පැය 8කට සැරයක්ම
මේ මෝටරේ ක්‍රියාකාරීත්වය මගින් ඒ ස්විච් එක පැය 8ක් ගියාට පස්සේ දෙක අවස්ථාවට වැටෙනවා. එතකොට තමයි හීටරේ ඔන් වෙන්නේ. එතකොට හීටරේ ඔන් වෙන්න නම් මෙතන මේ ඩීෆ්‍රොස්ටිං තර්මෝස්ටැට් එක එතනින් සම්බන්ධ වීමක් වෙලා තියෙන්න ඕනේ. එතනින් සම්බන්ධ වීමක් වෙලා නැත්නම් ඒ පැය 8කට පස්සේ ඒක වැටුණා කියලා හීටර් ඔන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සෑම පැය 8කට වරක්ම මේ ස්විච් ටයිමර් එක මගින් ඒ ස්විච් එක හීටර් අවස්ථාවට මේ වැටෙනවා. නමුත් හීටර් ඒ පැය 8න් 8ට හීටරයක් ඔන් වීම සිද්ධ වෙන්නේ නැහැ. තර්මෝස්ටැට් එක ඔන් වීමක් එතන ස්විච් එක ඔන් වෙලා තිබුණොත් පමණයි හීටර් ඔන් වෙන්නේ. මම හිතනවා මේක දැන් රූපේ පැහැදිලි කියලා ඔබ සමට. මේ වෙනස් විදුලි පරිපතත් සාමාන්‍යයෙන් සමහර සීතකරණවල දකින්න පුළුවන්. සුළු වශයෙන් මීට වඩා වෙනස් විදුලි පද්ධතිත් ඇතුළත් වෙනවා සමහර සීතකරණවල. දැන් මෙම රූපේ දක්වලා තියෙන්නේත් අර දොර දෙකේ ශීතකරණයක ඉහළ කම්පාර්ට්මන්ට් එකේ රූපයක්. දොර මේ සාමාන්‍යයෙන් අපි හීටර් එකට ඉහළින් තමයි අර ඩීෆ්‍රොස්ටිං ටර්මිනේෂන් ස්විච් එක සවි කරන්නේ. කියන්නේ ඉවපොරේටරේ උඩ කොටසේ තමයි ටර්මිනේෂන් ස්විච් එක හයි කරන්නේ. අයිස් ටික දිය වෙලා ගිහිල්ලා ඉවපොරේටරේ තවදුරටත් වත් වීම සිදු වුණොත් ටර්මිනේෂන් ස්විච් එක මගින් හීටරේ වෙත සපයන විදුලිය කපා හැරලා ඒ විනාඩි 20 කාලය ඒ විදිහටම ගිහිල්ලා නැවත සම්පීඩකය ඔන් කරනවා. එතකොට අයිස් සෑම පැය 8කට සැරයක්ම මේ වැඩේ වෙනවා. නමුත් හීටර් ඔන් වෙන්නේ නැහැ. ඒ පැය 8න් 8ට හීටර් ඔන් වීමක් සිදු වෙන්නේ නැහැ. පැය 8ක් ගියාට පස්සේ විනාඩි 20ක් හීටරේට වැටුණා කියලා ඒ විනාඩි 20 එහෙම්ම තියලා නැවත විනාඩි 20 ගත වූ පසු නැවත පැය 8ක් නැවත සම්පීඩක අවස්ථාවට වැටෙනවා. ඒ විදිහට සෑම පැය 8න් 8ටම මේ වැඩේ සිද්ධ වෙනවා. නමුත් අයිස් දිය වීම සිද්ධ වෙන්නේ ඉවපොරේටරේ මත අයිස් බැඳිලා තිබුණ අවස්ථාවක පමණයි. හොඳයි, අද පාඩමේ අපි සාකච්ඡා කළා දැන් විදුලි පද්ධතියේ ශීතකරණයක විදුලි පද්ධතිය ඇති කරන දෝෂ, ඇති වෙන්න තියෙන දෝෂ. ඒතකොට මේ දෝෂ නිවැරදි කරගන්නේ කොහොමද කියලා. එතකොට මේ ශීතකරණයක වැඩිපුරම ඇතිවන දෝෂය තමයි මේ කතා කරපු දෝෂ අතරින් හිම දිය කර හැරීමේ පද්ධතියේ ඇති වෙන්න පුළුවන් දෝෂ. ඒ කියන්නේ වාෂ්පීකාරකයේ මත අයිස් බැඳීම සිද්ධ වෙනවා. නමුත් ඒක නිසියාකාරව ඉවත් වීම සිදු වෙන්නේ නැත්නම් ශීතකරණයේ සිසිල් වීම සිදුවීම නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. එතකොට ශීතකරණයක ක්‍රියාකාරීත්වයට මේ ඩීෆ්‍රොස්ටිං පද්ධතිය ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ අපිට වාෂ්පීකාරකයේ ඍණ 18 හරි ඍණ 12 හරි ඒ නියම උෂ්ණත්වය ලබා ගන්න නම් වාෂ්පීකාරකයේ මත හිම දිය වෙලා හොඳින් තාපය හුවමාරු වන වීමක් සිද්ධ වෙන්න ඕන. එතකොට මේක ස්වයංක්‍රීයව සිදුවෙන පද්ධතියක් තමයි මේ ඩීෆ්‍රොස්ටිං පද්ධතිය. එතකොට හිම නොමැදෙන ශීතකරණයක් කියන්නේ නොෆ්‍රොස්ට් ශීතකරණයක් කියන්නේ මේ පද්ධතිය ඇතුළත් ශීතකරණයක්. ඕනම ශීතකරණයක හිම බැඳෙනවා. නමුත් නොෆ්‍රොස්ට් ශීතකරණයක් කියන්නේ මේ පද්ධතිය ඇතුළත් ශීතකරණයක්. හිම නොබැඳෙන ශීතකරණයක් කියන්නේ ඒවත් හිම බැඳෙනවා. නමුත් හිම දිය කර හැරීමේ පද්ධතිය මගින් වරින් වර ඒ හිම ඉවත් වීම සිද්ධ වෙනවා. ඒතකොට නොෆ්‍රොස්ට් ශීතකරණයක් කියන්නේ ඒකයි. අනිත් ෆ්‍රොස්ට් තනිදොර ශීතකරණයක් අපි කියනවා ෆ්‍රොස්ට් ටයිප් ශීතකරණයක් කියලා. ඒ කියන්නේ ඒවා හිම බැඳෙනවා. නොෆ්‍රොස්ට් එකේ හිම බැඳීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ බැඳෙන හිම වරින් වර ඉවත් වීම සිදු වෙනවා. කොයිම වෙලාවකවත් මේ බැඳෙන හිම එහෙම නැත්නම් බැඳෙන අයිස්
කැඩීමක් සිදු කරන්න හොඳ නැහැ. දැන් සමහර ඉන්නවා මේ හිම බැඳුනහම උල් ආවද වලින් මේ අයිස් කඩලා ඉවත් කරන්න යනවා. ඒතකොට ඒ වගේ වෙලාවක වෙන්නේ සීතකරණයේ අර සීතකාරක ගෙන යන නල සිදුරු වීමට ඉඩ තියෙනවා. ඒකෙන්ද කොයිම වෙලාවකවත් වාෂ්පීකාරකයේ මත තැන්පත් වෙන අයිස් තියුණු ආයුධ වලින් ඉවත් කිරීම සිදු කරන්න හොඳ නැහැ. හැම වෙලේම ඩීෆ්‍රොස්ට් පද්ධතියක් නැති සීතකරණයක නම් අපිට පුළුවන් ඕෆ් සයිකල් ඩීෆ්‍රොස්ට් කිරීම මගින් එහෙම නැත්නම් සීතකරණයේ සම්පීඩකය ඕෆ් කරලා තියලා කියන්නේ සමහරට පැය භාගයක් පැයක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ කාලයක් සම්පීඩකය ඕෆ් කරලා තියලා එහෙම නැත්නම් ප්ලග් එක ගලවලා තියලා දොර විවෘත කරලා තිබීම මගින් ඉක්මනින්ම ඒ හිම ටික ස්වභාවිකව දියවලා යාමට සලස්වන්න පුළුවන්. ඒතකොට ඒක තමයි ඕෆ් සයිකල් ඩීෆ්‍රොස්ට් කියලා කියන්නේ. ඒතකොට අපේ පැරණි සීතකරණවල මේ ස්වයංක්‍රීය පද්ධති නැති සීතකරණවල ඒ ක්‍රමය මගින් අයිස් ඉවත් කිරීම සිදු කරන්න ඕන. ඒ මගින් ඔබට ඔබගේ නිවසේ සීතකරණය සඳහා යන වැය වෙන විදුලිය ඉතිරි කර ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ අයිස් බැඳලා තියෙන අවස්ථාවක තමයි මේ වැඩේ කරන්න ඕන. දැන් අයිස් බැඳීම වැඩිපුර සිදු වෙනවා කියන්නේ දැන් සීතකරණයක අයිස් බැඳීම ගොඩක් වැඩි නම් ඒකටත් හේතු කීපයක් තියෙනවා. එකක් තමයි දොර හරියට වැහෙන්නේ නැහැ. සීතකරණයේ දොර හරියට වැහෙන්නේ නැත්නම් අලුතෙන් ජල වාෂ්ප සීතකරණය ඇතුළට යනවා. ඒතකොට ඒ ජල වාෂ්ප වාතය ගමන් කරනවා. ඒ වාතයේ තියෙන ජල වාෂ්ප තමයි මේ අයිස් බවට පත් වීම සිදු වෙන්නේ. ඒ හින්දා දොර සීතකරණයක දොරක් හොඳින් වැහෙන්න සකස් කරගන්න ඕන. එතකොට ඒකට වැදගත් වෙනවා ඒ සීතකරණයේ දොරේ තියෙන බීඩින් එක. දොර බීඩින් එක කාලයක් යනකොට එහි සාදායි රබර් එක ඝන වීම මගින් මේ බීඩින් එක දුර්වල වෙනවා. බීඩින් එක ඝන වෙනවා. ඒ වගේ වෙලාවක නිසියාකාරව දොර වැසීම සිදු වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක අපි අලුතෙන් දොර බීඩිමක් යොදලා එහි දොර නිසියාකාරව වැහීමට සකස් කර ගැනීම මගින් අපිට පුළුවන් සීතකරණය සඳහා වැය වෙන විදුලිය අඩු කරගන්න. හොඳයි. එහෙනම් අද පාඩම සීතකරණ පද්ධති සම්බන්ධව කරා. මම හිතනවා අද පාඩමෙන් දුවලා පුතාලා යම්කිසි දැනුමක් ලබා ගන්න නැති කියලා සීතකරණ වල ඇති වෙන්න පුළුවන් දෝෂ සහ ඒවා සොයා ගන්න ආකාරය සම්බන්ධව මේ සම්බන්ධව අපි තවත් ඉදිරියේදී මේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත අපි ඉදිරි දවසක හමු වෙන තෙක් ඔබගෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි.